මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. එංගලන්තයේ සිට මගින් මෙරටට ගෙන්වීම తాවකාලිකව නතර කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දෙයි. කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමටද තීරණය කරයි. මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීම මිස කිසිදු විටක මාධ්‍ය වාරණයක් සිදු නොකරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. පාස්කු ඉරිදා දෙහිවල බෝම්බකරුගේ බිරිඳ පාස්කු කොමිසම හමුවට. කොරෝනා සාධනයෙන් සුවය ලැබූ 29,000 ඉක්මවයි. මේරිගම සිට පොතුහැර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස විවෘත කිරීම ලබන මාර්තු මාස 31 වෙනිදාට පෙර. එළවලු මාෆියාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩපිළිවෙල ආරම්භේ. දේශපාලඥයන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට වැලි කළුගල් හා පස්කෙනින් බලපත්‍ර නිකුත් නොකිරීමට පරිසර අමාත්‍යවරයාගෙන් තීරණයක්. කොරෝනා වෛරසය සඳහා ෆයිසර් හා බයෝඑන්ටෙක් ආයතන නිපද වූ එන්නතට දෙසැම්බර් අග වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය. එංගලන්තයේ සිට මගින් මෙරටට ගෙන්වීම తాවකාලිකව නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹින. එක්සත් රාජධානියේ මේ දිනවල කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිර යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. එංගලන්තයේ සිට අද දිවෙනට ලංකාවීමට නියමිත මගින් PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු දින 14ක කාලයක් හෝටල්වල නිරෝධායනය කිරීමෙන් අනතුරුව තවත් දින 14ක් ඔවුන් නිවෙස්වල නිරෝධායනය කිරීමට නියමිතයි. ලන්ඩනයේ සිට පැමිණෙන ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩලයද නිරෝධායනයට ලක් කෙරේ. කොවිඩ් එන්නත කඩිනමින් මෙරටට ගෙන්වීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අද සාකච්ඡාවේදී අවධානයට ලක් කළේය. ඇමරිකාව, එංගලන්තයේ සහ චීනය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට කොවිඩ් එන්නත් නිපදවා තිබේ. එම එන්නත් සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනයකින් පසු එම රටවල සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර එන්නත ගෙන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරනු ලැබිය. එන්නත ලබා දිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තීරණය කෙරේ. වතු මහල් නිවා සහ නේවාසිකාගාර ඇතුළු වෛරසයේ පැතිර යාමේ වැඩි අවධානමක් ඇති ස්ථාන සහ කණ්ඩායම් පිළිබඳ දත්ත රැස් කිරීමටද එහිදී තීරණය කෙරිණ. මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීම මිස කිසිදු විටක මාධ්‍ය වාරණයක් සිදු නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය කිහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි. නියාමනයක් අවශ්‍ය නොවන නමුත් මාධ්‍ය ස්වයංනියාමනයකින් කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කරයි. මාධ්‍යවේදීන්ගේ දරුවන්ට පාසල් උපකරණ පිරිනැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී ඔහු සඳහන් කළේය. අපේ මාධ්‍යයේ කටයුත්ත නියාමනයකින් තොරව ස්වයංනියාමනයකින් ගෙන යා හැකිනම් ඉතා හොඳයි. සුදුසුම දේ ඒකයි. බලාපොරොත්තු වෙන්නේත් ඒකයි. බලාපොරොත්තු වුණාට එලක් වෙලාට සිද්ධ නොවෙන්නේ ඒකයි. කෙනෙක්ගේ වැඩක් යම් දෙයක් කරපුවාම ඔහුගේ දාඩිය සිදෙන්න පෙර ඔහු ආගේ යමකට ලක් කළ යුතුයි කියන. එතකොට තමයි ඔහුට දැනෙන්නේ. ඒ නිසා මෙවැනි වැඩ පිළිවෙලවල මම හිතනවා හරි සංවේදී. ඒ නිසා ක්‍රම සහ විදි අපි හොයාගත්තොත් අපිට පුළුවන් මෙවැනි වැඩ පිළිවෙල තව පුළුල් කරන්න. ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩපිළිවෙලේ ප්‍රමුඛ අරමුණ උසස් වෘත්තීය භාවයකින් යුත් ජනමාධ්‍යවේදීන් බිහි කිරීම බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.
වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසුව එම ශිෂ්‍යත්ව වැඩපිළිවෙල වඩාත් ශක්තිමත්ව ක්‍රියාවට නැංවින. කොළඹ අද පැවති ඇසිදිසි මාධ්‍ය ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමතිවරයා මෙම කරුණු සඳහන් කළේය. මාධ්‍ය වේදිකය ගැන දකින්නකොට අපිට තේරෙනවා මේ අපි කියනවා කැලේ පිපෙන මල් කැලේම මර වෙලා යනවා කියන්නේ. එහෙම වෙන අවස්ථාවන් එමටයි. ෂේක්ස්පියර් කිව්වා වගේ අපි සියලු දෙනාම ඉපදලා තියෙන්නේ යම් කිසි රංගපෑමක් කරන්න පුළුවන්. හැබැයි වේදිකාව ලැබෙන්නේ බොම්බ ටික දෙනාට. ඒක ඉතින් මෙතන ඉන්නේ වේදිකාව ලැබිච්ච අය. වේදිකාව හැමෝටම ලැබෙන්නේ නැහැ. සමහර සාධාරණ ඉෂ්ට වෙන්න කටයුතු කරමුයි කියන එක අයිතන අපි හලවෙනියෙන්ම හිතලා ගත යුතුයි. මම හිතනවා ඒ කර්තව්‍ය අපූර්වට සිද්ධ වෙනවා. මට දෙයක් තුමාට සුබ පතන්න. මෙතනින් නතර වෙන්න අපි හැමදාම ඉගෙන ගන්න. මම නම් පාරේ ඉන්න යාචකයෙක්ගෙන් ඉගෙන ගන්න දෙයක් තිබ්බත් ඒ තාමත් මම වරණාවේ ඒ දේ ගැන හොයලා බලලා ඉගෙන ගන්නවා. මොකද ඉගෙනීම කවදාවත් නතර වෙන්නේ. මෙම උළෙලේදී මාධ්‍යවේදීන් 85 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමින. ඉන් 12 දෙනෙකුට සංකේතාත්මකව ශිෂ්‍යත්ව පිරිනැමීම ඇමතිවරයා සිදු කළේය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවව යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ. දෙහිවල ලැඟුම්හලකදී පාස්කුවිරිදා බෝම්බයක් පුපුරවාගත් ජමීල් මොහමඩ්ගේ බිරිඳ සාක්ෂි විමසීම සඳහා පාස්කුවිරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද පළමු වරට කැඳවනු ලැබිය. බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින ඇය බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ කොමිසම හමුවට කැඳවාගෙනනු ලැබින. කොමිසමේ පොලිස් ඒකකයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඇය සාක්ෂි ලබා දීම මාධ්‍යයට විවෘත නොකෙරින. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ඉදිරිපත් කළ යුතු දිනය ලබන වසරේ ජනවාරි 31 වෙනිදා තෙක් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඉකුත් 20 වෙනිදා එහි අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබා දීමට නියමිතව තිබින. පසුගිය වසරේ සැප්තැම්බර් 20 වෙනිදා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ කටයුතු මෙම වසරේ සැප්තැම්බර් 20 වෙනිදා තෙක් දීර්ඝ කිරීමෙන් අනතුරුව නැවතත් ඉකුත් 20 වෙනිදා දක්වා එහි කාලය මාස 3කින් දීර්ඝ කරන ලදී. කොරෝනා ආසාදනයෙන් මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 29000 ඉක්මවයි. තවත් ආසාදිතයෝ 618 දෙනෙක් අද සුවය ලැබූහ. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 29300 දක්වා ඉහළ ගොස් ඇත. තවත් ආසාදිතයෝ 8150 දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. මෙවන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 37631ක් වෙයි. සිදුවී ඇති මරණ සංඛ්‍යාව 181කි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වන දෙවැනි කොටස ලබන මාර්තු 31 වෙනිදාට පෙර විවෘත කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. කිලෝමීටර් 40ක දිගකින් යුතු මෙම කොටසේ ඉදිකිරීම දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී ඇති රුපියල් බිලියන 137ක මුදලකටය. කොන්ත්‍රාත්කරුවන් 15 දෙනෙකුට කොටස් 4කට බෙදා එම ඉදිකිරීම ලබා දී ඇතැයි අමාත්‍යවරයා පවසයි. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම පමාවීමට හේතුව පසුගිය රජයේ සමයේ එහි ඉදිකිරීම අවිධිමත්ව සිදුවීම බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා පැවසුවේ වත්මන් රජය යටතේ එම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කාර්යක්ෂමව සහ විධිමත්ව සිදුවන බවයි. පොතුහැර සිට ගලගෙදර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අධීරයේ ඉදිකිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා ආරම්භුණේ. ගොවියාත්න් පාරිභෝගිකයාත්න් සූරාකන එළවලු මාෆියාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩපිළිවෙල ආරම්භේ. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගොවිබිම්වල ගොවි ජනතාවගෙන් ඍජුවම මිලටගත් එළවලු නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් අලෙවි කිරීමේ වැඩපිළිවෙල අද උදැසන ආරම්භ විය. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු පැමිණ එම වැඩපිළිවෙල නිරීක්ෂණය කළහ.
දිවෙනේ සියලු ප්‍රදේශවලින් ලබා ගන්නා එළවලු අස්වැන්න මේ යටතේ ගොවියාගෙන් මිලටගෙන ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ ප්‍රජාවට අලෙවි කරන අතර ප්‍රවාහන ගාස්තු පමණක් එහිදී අය කෙරේ. මෙම එළවලු සිල්ලර වෙළඳාමේදී කිලෝවකින් රුපියල් 20ක හා තොග කිලෝවකින් රුපියල් 10ක ලාභයක් පවත්වා ගනිමින් පාරිභෝගිකයාට අලෙවි කළ යුතුය. මෙම වැඩපිළිවෙල මගින් ගොවියා පාරිභෝගිකයා සහ ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ ප්‍රජාව යන පාර්ශව තුනම ආරක්ෂා කෙරෙන බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙහිදී පැවසිය. සියලු ආර්ථික මධ්‍යස්ථානවල ඉදිරි සතියේ මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. නව ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි වසර 10 තුල ක්‍රියාවට නැංවේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලානුමැතිය හිමි වුණේ. මීට පෙර පැවති මෙරට මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය 2005 වසරේදී සකස් කර ඇති අතර එය වසර 10ක් පුරා ක්‍රියාත්මක වී ඇති නමුත් වර්තමාන අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් එය යාවත්කාලීන කළ යුතු බවට හඳුනාගෙන තිබිණ. ඒ අනුව සකස් කළ නව ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතය. අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුරය රාජාංගනය හා යන්නෝයේ ජලාශ දෙකේ උපරිම ජලධාරිතාව මෙවන විට ඉක්මවා ඇතැයි අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ කිත්සිරි වැලිගේපොළ මහතා පවසයි. රාජාංගනයේ ජලාශයේ වාන්දොරටු දෙකක් එක් අඩිය බැගින් විවෘත කර තිබේ. යන්නෝයේ ජලාශයේ එක් වාන්දොරටුවක්ද අඩියක ප්‍රමාණයකින් විවෘත කර ඇත. මධ්‍යම පරිමාණ වැව් රැසකද ජලධාරිතාව ඉහළ යමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍ර සජ්ජායනා වැඩසටහනේ 60 වැන්න ඓතිහාසික පැපිලියාන සුනේත්‍රාදේවී රජමහා විහාරස්ථානයේදී අද පැවැත්වෙයි. ඒ පිළිබඳව අදහස් දක්වන එහි විහාරාධිපති වැල්ලම්පිටියේ සුමන ධම්ම ස්වාමින් වහන්සේ වර්තමානයේ ගෝලීය වශයෙන් උද්ගත වී ඇති කොවිඩ් වසංගතයේ හේතුවෙන් ලෝකයේම රෝගී තත්ත්වයට භාජනය වෙමින් පවතී. එබැවින් ලෝකයේම සුවපත් කිරීම සඳහා විශේෂයෙන් ලංකාවාසී සැමට ආශිර්වාද කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය කරන රතන සූත්‍ර දේශනාවේ 60 වන රතන සූත්‍ර දේශනාව ඓතිහාසික පැපිලියාන සුනේත්‍රාදේවී පුරාණ රාජමහා විහාරස්ථානයේදී 22 වන දින සවස 6:30ට විකාශනය වේ. එය ශ්‍රවණය කරන ලෙස ශ්‍රද්ධාවෙන් යුතුව සැමට ආරාධනා කර සිටිමි. තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සිටි FM සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ පසුරු 6:30 සිට රත්න සූත්‍ර සජ්ජායනය සජීව ලෙස ප්‍රචාරය කෙරේ. ලංකා බැංකුව සහ ඩාලි බට්ලර් සමාගමේ අමෘතා හඳුන්කෝරු මේට සංනිවේදන දායකත්වය සපයයි. මීළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිටකොටුව රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්න. මේ මල්ලික් යන්න ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසන මල්ලි. HDFC Smart Goals ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. දේශපාලඥයන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට වැලි කළුගල් හා පස්කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට පියවර ගැනේ. බෝවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතාට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ පිළිබඳ උපදෙස් දී තිබේ. වැලි කළුගල් හා පස්කැනීමේ බලපත් ඉල්ලමින් දිනෙන් දින විශාල වශයෙන් පරිසර අමාත්‍යාංශයට ලැබෙන ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කර මෙම තීරණයගත් බව පරිසර අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිතේ එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. නරහින් පිට මොටරත දෙපාර්තමේන්තුව විසින් කරන සියලු කටයුතු යාපනය අනුරාධපුර කුරුණෑගල ගම්පහ සහ හම්බන්තොට කාර්යාලවලින්ද සිදු කරන බව එහි කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පවසයි.
එසේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වේරහැර කාර්යාලයට අමතරව අනුරාධපුර හා හම්බන්තොට කාර්යාලවලින්ද සිදු කරන බව ඔහු සඳහන් කළේය. දුරකථන අංක 0112 677 877 අමතා වේලාවක් වෙන් කරගෙන පැමිණිය යුතුය. ආර්යකිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරු වේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ආරම්භන ආර්යකිරි දඹදිව වන්දනාවට තෝරාගන්නා සදහවතුන් වෙත ආර්යකිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති කොරෝනා වෛරසය සඳහා ෆයිසර් හා බයෝඑන්ටෙක් ආයතන නිපදවා ඇති එන්නත හදිසි භාවිතය සඳහා අවසර දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම වසර අවසන් වන විට එම තීරණය ලබා දිය හැකි වනු ඇතැයි එම සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය. දකුණු අප්‍රිකාවේ සිට ගුවන් යානා පැමිණීම රටවල් 5ක් තාවකාලිකවත් හිටුවයි. ජර්මනිය, තුර්කිය, ඊශ්‍රායලය, ස්විට්සර්ලන්තය හා සෞදි අරාබිය යන රටවල් ඒ අතර වෙයි. කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමත් සමග මෙම පියවරගෙන ඇත. කොරෝනා වසංගතයේ බලපෑමෙන් එරට පුද්ගලයන් 80,000කට පමණ රැකියා අහිමි වනු ඇතැයි ජපාන රජය පවසයි. ඉකුත් ජනවාරි මාස අවසානයේ සිට ඊයේ දිනය දක්වා කාලේ පුද්ගලයන් 78,153 දෙනෙකු රැකියා විරහිත තත්වයට පත්වී ඇතැයි බලධාරීහු පවසති. කෙසේ වෙතත් මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා ලබන වසරේ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ ආරම්භ කිරීමට අදාළ කටයුතු සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණේ. ව්‍යාපෘති උපදේශක සේවා කොන්ත්‍රාතුව මේ යටතේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පිරිනැමේ. අධීර 4ක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර එහි පළමු අධීර ලෙස මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිකෙරේ. ක්‍රීඩා පුවත්. නවසීලන්තයට එරෙහිව නේපියහිදී පැවති 3 වෙනි පන්දුවාර 2020 ක්‍රිකට් තරගයෙන් පාකිස්තානයේ කඩලු 4ක ජයක් ලබයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩලු 7ක් දැවි ලකුණු 173ක් රැස් කළේය. ඩෙවොන් කොන්වේ ලකුණු 63ක් රැස් කළේය. ෆහීම් අෂ්රෆ් නවසීලන්ත ඉනිමේ කඩලු 3ක් දවා ගත්තේය. පිළිතුරින්ම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩලු 6ක් දැවි ලකුණු 177 ලබා තරගයේ ජය ලැබිය. මොහමඩ් රිස්වාන් එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 89කි. ව්‍යාපාරික පුවත්. ෆ්ලූක්ලෝක් සසිලින් ප්‍රතිජීවක ඖෂධය නිෂ්පාදනය කර බෙදා හැරීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් හෙට ආරම්භ කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරේ. මෙම ඖෂධය නිෂ්පාදනය කිරීමෙන් වසරකට රුපියල් මිලියන 70ක් මෙරටේ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත. ආර්ථික පුවත්. ආවරණය ආසිසිර බෙහෙත් ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒත් තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. මත්තල ගුවන් තොටුපළ බාණ්ඩානයන හා අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ. මත්තල ගුවන් තොටුපළ සක්‍රිය ගුවන් තොටුපළක් බවට පත් කිරීමේදී මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස එය සංවර්ධනය කිරීමට අමතරව මෙම පියවර ගන්නා බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේ දුන්නේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු නැගෙනහිර උතුරු මැද මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. එංගලන්තයේ සිට මගීන් මෙරටට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දෙයි. කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමටද තීරණය කරයි. මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මිස කිසිදු විටක මාධ්‍ය වාරණයක් සිදු නොකරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. පාස්කු ඉරිදා දෙහිවල බෝම්බකරුගේ බිරිඳ පාස්කු කොමිසම හමුවට. කොරුණා සාධනයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 29,000 ඉක්මවයි. මිරිගම සිට පොතුහැර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස විවෘත කිරීම ලබන මාර්තු මාස 31 වෙනිදාට පෙර. එළවලු මාෆියාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩපිළිවෙල ආරම්භේ. දේශපාලකයන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට වැලි කළුගල් හා පස්කෙනින් බලපත්‍ර නිකුත් නොකිරීමට පරිසර අමාත්‍යවරයාගෙන් තීරණයක්. කොරෝනා වෛරසය සඳහා ෆයිසර් හා බයෝඑන්ටෙක් ආයතන නිපද වූ එන්නතට දෙසැම්බර් අග වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.